යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ඔබ සියලු දෙනා මේ සන්ධ්‍යාවේ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඔබ සමග එක්වලා ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න ලැබීම ඉතාමත්ම භාග්‍යයක්. අපි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් කොටසකට අහුම්කන් දෙමු. ජෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානීය යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලා මට අඬගසන්නෝය. ගොස් මට යාඥා කරන්නෝය. මමද නුඹලාට ඇහුම්කන් දෙමි. නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවන්නේ ස්වාමීන් වහන්සේ කියනසේක. ඔබ ඔබේ ජීවිතේ කොයි ස්ථානයක මේ වෙලාවේ සිටිනවද මම දන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරන යේසුස් වහන්සේ උන්වහන්සේ මේ ලෝකේ මවලා පාලනය කරන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මම මාංශමුවතු සියල්ලන්ගේ දෙවියන් වහන්සේ වෙමි. මට කල නොහැකි දෙයක් තිබේද කියලා. ඔබ මේ සන්ධ්‍යාවේ ස්වාමීන් වහන්සේව සොයනවා නම් ඔබේ හදවත ස්වාමීන් වහන්සේට අරිනවා නම් උන්වහන්සේ ඔබේ ජීවිතේ වෙනස් කරන්න බලාගෙන ඉන්නවා. ඔබට අලුත් බලාපොරොත්තුවක් දෙන්නට බලාගෙන ඉන්නවා. මොකද උන්වහන්සේට ඔබ ගැන තියෙන සැලසුම් ඔබට හිතා ගන්නවත් බැරි තරම් අනර්ගයි. අපේ මේ පුංචි මනසෙන් අපිට හිතන්න බැරි දේ මහත් දේ උන්වහන්සේට කරන්න පුළුවන්. උන්වහන්සේ අහස පොළව මවලා පාලනය කරන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ එක දෙයයි කියන්නේ මාව සොයන්න. ඔබේ හදවතින් මාව සොයන්න. උන්වහන්සේ ඔබට සම්බ වෙනවා නියතයි. ඔබේ හදවත ස්වාමීන් වහන්සේට අරින්න. අපි ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න යනවා. අපි යාඥා කරමු අපේ හදවත උන්වහන්සේට අරිමු. අපිට ආදරය කරන ස්වාමිනී අපි ඔබ වහන්සේගේ පාමුලට එනවා. ඔබ වහන්සේට ස්තුතියි කියලා කියනවා මේ සන්ධ්‍යාවේ. ඔබ වහන්සේව නමස්කාර කරන්න ඔබ වහන්සේ අපිව කැඳවපු නිසා. අනේ ස්වාමිනී අපේ හදවතේ තියෙන හැම දෙයක්ම ඔබ වහන්සේ දකිනවා. ඔබ වහන්සේ දන්නේ නැතුව අපේ එක හිස කෙස් ගහක්වත් බිම වැටෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ඔබ වහන්සේ අපේ හදවතට එන්න කියලා. අපිව ඔබ වහන්සේගේ අතට අපේ ජීවිත බාර කරනවා. ඔබ වහන්සේව ආත්මයෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කරන්න. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් අපිව පුරවන්න ස්වාමී. අපි යටත් වෙනවා ඔබ වහන්සේ එන්න. ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ කරන්න. ආමෙන්. එන්න අප සමග එක්වී ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමය උසස් කරමු. උන්වහන්සේ ජීවමාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපේව ගලවන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපිට අලුත් බලාපොරොත්තුවක් දෙන ස්වාමීන් වහන්සේ. අපි විශ්වාස කරන ස්වාමීන් වහන්සේ ජීවමානයි. අපිට ඉන්නේ මැරුණු දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මැරිලා නැවත නැගිටලා දැන් ජීවමානව අප මැදියේ සිටිනවා. ඔබ විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔබව ස්පර්ශ කරනවා. ඔබට අලුත් ආරම්භයක් දෙනවා. අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වසමු. හාලෙලූයා. Baby
ජීවමාන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අප සමග සිටින ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මැරිලා නැවත නැගිටලා අප තුල ඉන්න ස්වාමින් වහන්සේ හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ අපේ වහන්සේගේ නාමය ඔස්වනවා ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේ අපේ රාජතුමා ඔබ වහන්සේ අපේ මිත්‍රයා ඔබ වහන්සේ අපේ වෛද්‍යවරයා ඔබ වහන්සේ අපේ සියල්ලයි ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්වාමින් වහන්සේ හලෙලූයා මා වෙතට එන්න මම නුඹට සමාදානය දෙනවයි කියලා.
උන්වහන්සේ නුඹ ගැන සලකන බැවින් නුඹේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න උන්වහන්සේ නුඹ උසුලනසේක. ස්වාමිනේ ඔබ වහන්සේගේ ජීවිතය දෙන තරම් ඔබ වහන්සේ අපිට ආදරය කරපු නිසා ස්තුති වේවා. ඔබ වහන්සේ කසපහර කෑවේ නින්දා වින්දේ ස්වාමිනේ. ඔබ වහන්සේගේ ශරීරය කෑලි කෑලි වලට කැඩුනේ ඔබ වහන්සේ එච්චරට අපිට ආදරය කරපු නිසායි. ස්වාමිනේ අපි යටත් වෙනවා ඔබ වහන්සේට. ස්වාමිනේ ඔබ වහන්සේගේ ආදරය අපිට දැනෙන්න සලස්වන්න. ඔබ වහන්සේගේ සමාදානය අපිව පුරවන්න. ස්වාමිනේ අපේ කැමැත්ත අපි අතහරිනවා. ඔබ වහන්සේගේ කැමැත්ත අපි තුළ කරන්න යේසුනේ. අපි ඔබ වහන්සේට යටත් වෙනවා යේසුනේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්තුති වේවා. වහන්සේගේ හඬ අසන්න නැති වෙලාවේ ඔබ වහන්සේ මා සොයාගෙන ආපු නිසා ස්තුති වේවා. ඔබට කීකරු නොවුණු හන්දද කුරුසියේ දුක දරන්නේ පවින් මා සිත පිරුණු හන්දද දෙයත් රුධිරෙන් පිරෙන්නේ කතා කළ මැන හිමියනී මට මගේ පාපය නැනෙන්නේ ආදරෙන් ඔබ මට වදාළන සියුම් හඬ මා අසන්නේ මට කතා කරන්න මගේ නම කියලා මට කතා කරන්න ස්වාමිනේ මම ඔබ පසුපස එනවා මගේ ස්වාමිනේ මම ඔබ පසුපස එනවා ඔබේ හඬ මා ඇසුවේ නැති කල පාපයෙන් සිත පිරෙන්නේ ජීවිතේ දුක පැමිණෙනා කල ඔබව
ප්‍රශංසා වේවා මහිමය වේවා ස්වාමීන් වහන්සේ අපේ ඔබ වහන්සේගේ පාමුලට දුවගෙන එනවා ස්වාමිනී ඔබ වහන්සේ සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ලැබිය යුතු ස්වාමීන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ ඉදිරියේ දේව දූතයෝ ඔබ වහන්සේව නමදිනවා ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා අපි ඔබ වහන්සේව නමස්කාර කරනකොට ආත්මයෙන්ද සැබෑකමෙන්ද හිතේ කරන්න අවශ්‍යයි කියලා. අනේ ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් අපිව පුරවන්න ස්වාමිනී ඔබ වහන්සේව නමස්කාර කරන්න ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් අපිව පුරවන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයෙන් අපිව පුරවන්න ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ලැබිය යුතු තැනන් වහන්සේ හලෙලූයා අපි යටත් වෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සමාදානය අපි තුල පුරවන්න ඔබ වහන්සේගේ ආදරය අපිට දැනෙන්න සලස්වන්න ස්වාමිනී ඔබ මා සමගයි හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා හලෙලූයා
බයිබල් කියවීම කොලොස්සිවරුන්ගේ පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා ස්තුති දීම සහ ආත්මික වර්ධනය සඳහා යාඥාව. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහිීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයක් ගැන අප ඇසූ බැවින් ස්වර්ගෙහි නුඹලාට තබා තිබෙන්නා වූ බලාපොරොත්තුව නිසා අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට අපි ස්තුති කර නිතරම නුඹලා ගැන යාඥා කරමු. ඒ බලාපොරොත්තුව ගැන සුභාරංචිය සැබෑවේ වචනෙන් නුඹලා පළමුව ඇසුවහුය. ඒ සුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතට පැමිණ තිබේ. නුඹලා ඒ අසා දෙවියන් වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත්දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකෙහි පළදරමින් වර්ධනය වන්නේය. එසේ අප උදෙසා ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාර වූ එපෆ්‍රස්ගෙන් නුඹලා ඉගෙන ගත්තහුය. ඔහු ආත්මයන්න් වහන්සේ තුල තිබෙන නුඹලාගේ ප්‍රේමයත් අපට දැන්වේය. එබැවින් අපිත් ඒ ඇසුදා පටන් නුඹලා උදෙසා නොකඩවම යාඥා කරමින් නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වී සියලු යහපත් ක්‍රියාවලින් පළදරමින්ද දෙවියන් වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලෙන් ශක්තිමත් වෙමින්ද ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළා වූ පියාණන් වහන්සේට ස්තුති කරමින්ද නුඹලාගේ ස්වාමින් වහන්සේට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව. මැවිල්ලෙහි හා සභාවෙහි පුත්‍රයන්න් වහන්සේගේ උත්කෘෂ්ඨකම හා සමගි කිරීමේ මෙහෙය. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලෙන් අප මුදා තමන් ප්‍රේමී පුත්‍රයන්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. උන්වහන්සේ තුල අපගේ මිදීම වන පව්වලට කමාව අපට තිබේ. උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපයය. මුළු මැවිල්ලේ කුළුඳුලා නොය. දෙවියන් වහන්සේගේ වචනය මෙසේ නිමය. උන්වහන්සේට ප්‍රශංසා වේවා. අද අපි බලන්න යන්නේ කොලොස්සි පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ සිට 14 වෙනි වගන්තිය දක්වා කොටස අලලා විශේෂයෙන් යාඥාව පිළිබඳව යම් අදහස් කීපයක්. දැන් යාඥාව පිළිබඳව සාමාන්‍ය අදහස් කීපයක් නෙමෙයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාවුලතුමාගේ ජීවිතයේ යාඥාව ඔහු යාඥා කළේ කෙලෙසද? ඔහු යාඥාව කෙලෙසද ඔහු ක්‍රියාත්මක කරේ කියන එකයි අපි බලන්න යන්නේ. මේක අපේ බයිබල් ස්ටඩි එකක් තියෙනවා සිකුරාදා. ඒ කොටසේ කරනකොට තමයි මට මේක ස්වාමින් වහන්සේ මගේ මනසට ගෙනාවේ. මේක වෙන පැතිකඩක් යාඥාව පිළිබඳව. හුඟක් වෙලාවට යාඥාව ගැන අපි හිතන්නේ යාතිකාවක්. නැත්තම් අමාරු දෙයක්. නැත්තම් අපේ ජීවිතයට කරේ නැත්තම් කවුරු හරි අපිට චෝදනා කරන්න අපිට තරවඩු කරන්න බලන් ඉන්නවා වගේ. කලේ නැත්තම් ටිකක් ලොකුවට මනසට සිච්චෝදනාවක්. මේක ලොකු බරක් කරේ. යාඥාව කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්තේ නැත්තම් හරියට තේරුම් ගත්තාම අපේ කර මතින් ලොකු බරක් නිදහස් වෙනවා වගේ. යාඥාව කියන්නේ මොකක්ද කියන එකට ප්‍රශ්නය ආරම්භ කරන්න කැමතියි. මම යාඥාව කිරීමේ අවශ්‍යතාවයද නැද්ද කියන එක ගැන දේව වචනේ කොටසක් බලලා. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 7 සිට 8 දක්වා
විශේෂයෙන් පරිසවරු සහ ආගමික නායකයන් නිකන් ලෝකෙට පේන්න යාඥා කරනකොට යේසුස් වහන්සේ එයාට දොස් කියලා ගෝලයන්ට කියනවා. ඔබ යාඥා කරනකොට ඒ වගේ හිස් වචන පාවිච්චි කරලා ඒ වගේ නිකන් ඔහේ යාඥා කරන්න එපා. මේ උඹ දන්නේ නැද්ද? ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ උඹට අවශ්‍ය දේවල් දැනගෙන ඒවා සපයන බව. කොටිම කියනවා නම් ඔබට ඒ වගේ කපාගෙන අඬාගෙන බියල්වල වැටිගෙන යාඥා කරන්න අවශ්‍ය නැහැ. ස්වාමින් වහන්සේ දන්නවා ඔබට ඒ අවශ්‍යයි කියලා. ප්‍රශ්නේ වෙන්නේ නම් අය අපි යාඥා කරන්න ඕනේ. යාඥාව කියන්නේ මොකක්ද කියන එක. යාඥාව කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඉස්සෙල්ලා යාඥාවේ තියෙන වැදගත්කම අපි හොයලා බලමු. මම කතාවක් කියන්න කැමතියි. සායර් කියන රාජ්‍ය මිෂනාරිවරයෙක් හිටියා. හෙලන් රොසිවියර් කියලා. එයා මිෂනාරි සේවයේ මිෂනාරි මධ්‍යස්ථානයේ එක කාන්තාවකට කාලෙට ඉස්සෙල්ලා ප්‍රිමැචුවර් දරුවෙක් ඉපදුණා. ඒ ඉපදිනකොට අම්මා මලා ඒ දරුවා ජීවත් කර තබා ගන්නට අවශ්‍ය ඉන්කියුබේටර්ස් වත් නැහැ. මේක අප්‍රිකාව මැද්දේ. උණු වතුර බෝතලේ කැඩිලා කරන්න දෙයක් නැහැ. මේ කුඩා දරුවාගේ මේ නංගි අක්කා මේ දුක් වෙලා දෙවියන් වහන්සේට යාඥා කරන්න පටන් ගත්තා. අනිත් දරුවොත් එක්ක අනේ දෙවියන් වහන්සේ අපිට උණු වතුර බෝතලයක් අවශ්‍යයි. අපිට උණු වතුර බෝතලයක් අපිට ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි මේ නංගි තනියෙන් ඉන්නේ අම්මා නැහැ. එයා තනිකම මකන්න අනේ බෝනික්ෙක් යාට ලබා දෙන්නයි කියලා. ටික කාලයක් ගියා දවස් කිහිපයක් ගියන් පස්සේ එංගලන්තෙන් ලොකු පාසලයක් ලොකු පෙට්ටියක් එවලා තිබුණා ඒ සභාවකින් ඇඳුම් වගේක් එකතු කරලා. ඉතින් මේගොල්ලෝ මේක ඇදලා බලනකොට උණු වතුර බෝතලයක් තිබ්බා. මිනිස්සු සතුටුයි. මේ කුඩා දරුවා මේ ජීවිතයත් මරණයත් අතර තියෙන සටනේ ඉන්න කුඩා දරුවාගේ අක්කා ඇවිල්ලා බැලුවා. අමන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා. මගේ නංගි තනියෙන් ඉන්නේ අනේ බෝනික්ෙක් වඩි කියලා. ඇදලා අන්තිමට යට තිබ්බා බෝනික්ෙක්. මේ කාන්තාව කියනවා දෙවියන් වහන්සේම එවලා මගේ බෝනික්ක මාස 5කට ඉස්සෙල්ලා එකතු කරලා නැව්ගත කරපු එකක් දැනුයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඊයේ පෙරේදා මගේ යාඥාවට දෙවියන් වහන්සේ මාස 5ක් තිස්සේ දැනගෙන මට සපයලා තියෙනවා. සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේ ඇත්ත වශයෙන්ම සපයන දෙවියන් වහන්සේ. මේක මෙතන විතරක් නෙමෙයි දහස් ගණන් සාක්ෂි තියෙනවා මේ වගේ. දෙවියන් වහන්සේ ඇත්ත වශයෙන්ම අපේ දේවල් සපයන දෙවියන් වහන්සේ. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 31 සිට 33 දක්වා කියනවා යේසුස් වහන්සේ ආකාශේ කුරුල්ලන් පෙන්නලා කෙතේ මානෙල් දිහා බලලා කියනවා ආකාශේ කුරුල්ලන්ට දෙවියන් වහන්සේ සපයනවා. ඔවුන් වපුරන්නෙත් නැහැ, කපා ගන්නෙත් නැහැ. කෙතේ මානෙල් නූල් කටින්නෙත් නැහැ. ඔවුන් නමුත් ලස්සනට ඉන්නවා. සත්තුන් බලාගෙන දෙවියන් වහන්සේ ඒ සත්තුන්ට වඩා නුඹට ආදරේ. නුඹ ඉල්ලන්න ඉස්සෙල්ලා උඹේ අවශ්‍යතාවයන් ස්වාමීන් වහන්සේ සපයනවායි කියලා. දෙවියන් වහන්සේ සපයනවා නම් අපි ඉල්ලන්න ඉස්සෙල්ලා අපි යාඥා කරන්න ඕනේ. යේසුස් වහන්සේත් කිව්වා යාඥා කරන ක්‍රමයක්. ස්වාමීන් වහන්සේගේ යාඥාව. හුඟක් වෙලාවට යාඥා පිළිබඳව අපි දරන ආකල්පය යම් ආකාරයෙන් වෙනත් ආගම් වලින් ආපු සංකල්පයි. මේක අපි අද බලන්න යනා වූ කොටසේ යාඥා කරන ක්‍රමයට වඩා යාඥා කරන්නේ ඇයි කියන දේ සහ යාඥා කිරීමෙන් අපේ ජීවිතයට සිදුවන දේ අපි තේරුම් ගත්තහම අපේ ජීවිතයට ලොකු බරක්, අපේ කරබතින් ලොකු බරක් අහක් වෙනවා. මේ කතා කරන්නේ කොලොසිස් වරුන්ටයි. පෞල්තුමා මේ ලිපිය ලියන්නේ. කොලොසි කියන්නේ වර්තමාන තුර්කියේ බටහිර භාගයේ ලවෝදිසියා කියන විශාල නගරයක් ළඟින්ම තිබුණ තවත් නගරයක් මේ. ලවෝදිසියා නගරයට යවපු ලිපියක් අර සභා 7ට යවපු යේසුස් වහන්සේ සභා 7ට යවපු ලිපි වලින් එකක් ලවෝදිසියා එළිදර පොතේ සඳහන් කරනවා. මේ අලුත උපන් මේ කිතුණුවන් අන්‍ය ජාතීන් වලින්
යේසුස් වහන්සේට වෙතට හැරිච්ච කිතුණුවන්ව ඔවුන් නොමග යවන්නට යුදෙව් සම්ප්‍රදායෙන් ආපු අය ඒ අයට පරණ චාරිත්‍රවාරිත්‍ර බල කරන්න පටන් ගත්තා. ගැලවීමට අවශ්‍ය තවත් දේවල් ඒ අයගේ කරට පටවන්න පටන් ගත්තා. විවිධ අනිත් දාර්ශනිකයන් ඇවිල්ලා මේ අයගේ ඇදහිල්ල යම් යම් කැළඹීමට පත් කරන්න පටන් ගත්තා. ඕ නිසා තමයි පවුල්තුමා මේක ලියන්නේ. පවුල්තුමාගේ ජීවිතය අපි දකින්නේ නැහැ. ඕ අපේ සුපුරුදු පරිදි යාඥා කරන ඒ ෂොපින් ලිස්ට් එක ගෙනියලා යාඥා කරනවා. කොටින්ම යාගේ අවශ්‍යතාවයන් ගැන යාඥා කරලා නැහැ. එක අවස්ථාවක තමයි අපි දකින්නේ 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 6 සිට 10 දක්වා ඔහු සඳහන් කරනවා ඔහුගේ ජීවිතයේ තිබුණ ප්‍රශ්නයක් ගැන. ඔහුගේ ජීවිතයේ ලොකු දෙවියන් වහන්සේ මහත් දේවල් කරා. පුදුම දේවල් කරා. ඔහුම කියනවා ඒවා නිසා ඔහුගේ උඩගු නොවි සිටින පිරිස. දෙවියන් වහන්සේ ඔහුගේ ශරීරයේ ඔහු සඳහන් කරන ශරීරයේ කටුවක් තැබ්බයි කියලා. ඒ කටුව අරන් දාන්න ඔහු කියනවා 3 වතාවක් යාඥා කරයි කියලා. 3 වතාවක් යාඥා කරයි කියලා. ඔහු ඒක 3 වතාවක් කියලා කියන්නේ හුඟක් යාඥා කරා කියලා. නමුත් දෙවියන් වහන්සේ අහක් කරේ නැහැ කියලා. 9:10 සඳහන් කරනවා ඒ දුර්වලකම මොකද්ද දන්නේ අපි. නමුත් ශරීරයේ කටුවක් කියලා කියන්නේ. ඔහු කියන එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කරේ පිහිටවන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. එහෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් වලටත් අන්තරාය වලටත් හිඟකම් වලටත් පීඩා වලටත් විපත්ති වලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වල සිටින කල මම ශක්තිමත්ව සිටිමි. මොකද දෙවියන් වහන්සේ මාගේ අවශ්‍යතාවයන් දන්නා නිසා. එම 3 වතාවක් යාඥා කළා. ඔහු කියන දෙවියන් වහන්සේගේ පිළිතුර උට හැඟුණේ. ඔව් දෙවියන් වහන්සේ කියනවා කියලා මගේ අනුග්‍රහය උඹට සෑහේ කියලා. ඉතින් පවුල්තුමාගේ ජීවිතය අපි දකිනවා ඔහුගේ දේවල් ගැන යාඥා කරේ නැහැ. ඔහුගේ අවශ්‍යතාවයන් ගැන යාඥා කරේ නැහැ. නමුත් ඒකෙන් අපි රහසක් දැනගන්න ඕනේ. පවුල්තුමාගේ ජීවිත කාලේ කරපු දේවල් අපිට හීනකින්වත් හිතන්න බෑ කරන්න. පවුල්තුමාගේ ජීවිතේ ඔහුගේ අවශ්‍යතාවයන් ගැන යාඥා කරේ නැහැ. මේ කොලොස්සි පොත ලියන්නේ හිරගෙදර ඉඳන්. ඔහු හිරගෙදරින් නිදහස් වෙන්නවත් ඔහු යාඥා කරන්නේ නැහැ. පවුල්තුමාගේ ජීවිතේ මේ කරුණු 4 අපි දකිනවා. අපි ඉක්මනින් ඒ කරුණු 4 දෙස බලමු. මේක සාමාන්‍ය මං කිව්වා වගේ සාමාන්‍ය යාඥාව පිළිබඳ දේශනයක් නෙවෙයි. අපි දකිනවා පවුල්තුමාගේ ජීවිතයේ පවුල්තුමා දෙවියන් වහන්සේගේ කැඳවීමට විශ්වාසවන්තව හිටියා. ඔහුව කැඳවුව සේවය විශ්වාසවන්තව කරා. ඔහු රැකියාවක් ඔහුගේ දෑති කර්මාන්තය කරලා ඔහුගේ සේවය ඔහු කරා. ඔහු යන්න තිබුණ තැන් අනිවාර්යෙන් ගියා. ඔහුගේ ජීවිත හානි වෙනවා කියලා දැනත් ඔහු දෙවියන් වහන්සේ යන්න කිව්ව තැනට ගියා. අපේ ජීවිතය අපි දකින්න මේ පවුල්තුමාගේ ජීවිතය දකින්න එක ප්‍රධානතම කාරණයක් තමයි දෙවියන් වහන්සේගේ හඬට ඔහු කීකරු වුණා. ඒ කීකරුකම විශේෂ ගුණාංගයක්. යාඥාවේ බලය දකින්නට. ඒ කීකරුකම නිසා දෙවියන් වහන්සේගේ හාස්කම් ඔහු දැක්කා. මිනිස්සුන්ගේ ශරීරයේ අතත්‍ය බල යාඥා කරනකොට මහත් පුදුම දේවල් සිදු වුණා. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා අපි ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. පවුල්තුමා කිතුණුවන්ව විනාශ කරන්නට ක්‍රියා කරපු කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ ඒ මාර්ගයේ අවුරල එකපාරටම ඔහුව ගැලෙව්වව නිදහස් කරලා ඔහු සුද්ධ කරා. ඔහු මුකුත් කරේ නැහැ. දෙවියන් වහන්සේම තමයි ඌ හැරෙව්වේ. දෙවියන් වහන්සේ තමයි හාස්කමකින් ඔහු දෙවියන් වහන්සේව දකින්න සැලසුවේ. කොටින්ම ඔයයි මමයි සමහර වෙලාවට කවුරු හරි දේශකයෙක් සමන් දීලා අපිට තේරුම් අරන් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ වෙතට හැරුණා කියමු. නමුත් පවුල්තුමාව හැරෙව්වා. ඉතින් පවුල්තුමා දන්නවා මගේ ජීවිතයේ මම අද මේ දේවල් මගේ ජීවිතේ සිදු වෙන දෙවියන් වහන්සේ නිසා 100%ක් 500ක්
කීකරුකම නිසා දෙවියන් වහන්සේ ඔහු ආශිර්වාද කරා. යේසුස් වහන්සේ යොහන් 14 සඳහන් කරනවා 13:14. සැබවක් නුඹලාට කීමේ මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේ මා පියන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියා ඔහු කරන්නේ. නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත් පුත්‍රයා තුළ පියාණන් වහන්සේගේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් යමක් ඉල්ලුවොත් මම ඒක ඉෂ්ට කරමි. සහෝදර සහෝදරනි මේක කියවලා හුඟක් මිනිස්සු කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා මොන හරි ඉල්ලුවොත් අපිට ලැබෙනවා කියලා. යේසුස් වහන්සේගේ මාගේ නාමයෙන් කියන්නේ යාගේ නාමය කියලා නෙමෙයි. යාගේ නාමය කියලා මේකද ඕනේ කියලා කියන එක නෙවෙයි. අපි ආඥා කරනකොට ආඥා කරන්නේ අන්තිමට කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ ආඥා කරනවා කියලා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒ ග්‍රීක භාෂාවෙන් සඳහන් කරනකොට මාගේ නාමය කියලා කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ස්වභාවයට අදාළව, උන්වහන්සේගේ මනසට අදාළව, උන්වහන්සේගේ වචනයට අදාළව, උන්වහන්සේගේ ගැන්වීමට අදාළව මම යමක් ඉල්ලනවද ඒක ස්වාමින් වහන්සේ දෙනවා. කීකරුකම, දේව වචනයට කීකරුකම, මේක තමයි උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ කියන්නේ එක පාට මට මේක කරන්න කියලා. පෙරේදා සහෝදරෙක් එක්ක මම වාඩි වෙලා මම ඔහුගේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරා. ඔහු රැකියාවෙන් අස් වෙලා ඔහු බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න. මම කිව්වා දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඔයාට කියන්නේ නැහැ කියලා මම ප්‍රශ්න වගේ අහන්න පටන් ගත්තා. එයාගේ මනස වැඩ කරවන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්නේ උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා පාතබල ක්‍රියා කරනකොට. එතකොට අපි අත්දකින්න පටන් ගන්නවා දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළින් ක්‍රියා කරන එක. යේසුස් වහන්සේගේ වචනයට කීකරු වෙලා ක්‍රියා කරනකොට ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතට නිසකකමක් දෙනවා. අන්න මේක තමයි කරන්න ඕනේ කියලා. යාඥාවේ කියන්නේ උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා ක්‍රියා කරනකොට. එතකොට අපි යමක් ඉල්ලුවොත් අපි ඉල්ලන්නේ උන්වහන්සේගේ මනසේ පරිදි, උන්වහන්සේගේ සිතන පරිදි. අපි අපේ ශරීරය මේ පිනවන්න නෙමෙයි ඉල්ලන්නේ, දෙවියන් වහන්සේගේ කාරණය කරන්නට. මතෙව් 22:37 ඉඳන් 40 දක්වා යේසුස් වහන්සේගෙන් ඇහුවා එක්කෙනෙක් ප්‍රධානම අනය නැත්තම් නීතිය මොකක්ද කියලා. යේසුස් වහන්සේ කියනවා යාට නුඹේ හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ම නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළවෙනි ආඥාවයි. මේ හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරව. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේ යයි කීසේක. එක දෙවියන් වහන්සේට මුළු ආත්මයෙන්, මුළු හෘදයෙන්, මුළු බුද්ධියෙන් ප්‍රේම කරන්න. දෙවෙනි එක ඒ වගේම තමාට මෙන් තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මේ දෙක මත මුළු දේව වචනයම, මුළු ව්‍යවස්ථාවම, මුළු දෙවියන් වහන්සේගේ කැමැත්තම එල්ලිලා තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න ඕනේද? යාඥාවේ බලවන්ත කෙනෙක් වෙන්න ඕනේද? උන්වහන්සේගේට අල්ලගෙන ඉන්න මුළු හෘදයෙන් ඒ වගේම ඔබේ අසල්වැසියාට ප්‍රේමාන්විතව ක්‍රියා කරන්න. යේසුස් වහන්සේ කළේ ඒකයි. උන්වහන්සේ දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් අවනත වෙලා හිටියා. සම්පූර්ණයෙන් ඔහුගේ ජීවිතය උන්වහන්සේ කැප කරා ඔයාටයි මගේ ගැලවීම සඳහා. සහෝදර සහෝදරී, මේක තමයි මෙතන සඳහන් කරන්නේ. මුළු අනාගත වාක්‍යයත්, මුළු නීතියත් මේ නියෝග දෙක මතයි රැඳෙන්නේ. මේක ඔබ ක්‍රියාත්මක කරන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ දැනගනි. එතකොට ඔයාගේ යාඥාව බලවත්. එතකොට ඔයාට හැඟෙයි මම මොනවද කරන්න ඕනේ කියලා. යෝහන් 3:16 සඳහන් කරන්නේ අපි හැම කෙනෙක්ම දන්න කොටස.
මක්නිසාද දෙවියන් වහන්සේ සුවකී ඒක ජාතික පුත්‍රයා දෙනතරම් ලෝකෙට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදා ගන්න සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. උන්වහන්සේ ලෝකයට ප්‍රේම කරේ. සහෝදර සහෝදරනි, මම කියන්න හදන්නේ මේකයි. යේසුස් වහන්සේගේ හදවත මිනිස්සු යේසුස් වහන්සේ වඩා දැනගන්නා පිණිසයි. යේසුස් වහන්සේ වෙතට එන එකයි. ගැලවීම ලබන පිණිසයි. අපේ ආඥාව තියෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. අපේ ක්‍රියාව තියෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. පවුල්තුමාගේ සේවය අපි දකිනවා. මේක සඳහන් කරනවා. ඔහු පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳන් වගන්තියේ ඉඳන් ඔහු කොලොස්සේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතය ගැන ලොක්කා ගොඩම්මනවා. සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමය ගැන අපි ප්‍රශංසා කරනවා. ස්වර්ගයේ නුඹලාට තබා තිබෙනා වූ බලාපොරොත්තුව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. නිතර නුඹලා ගැන අපි ආඥා කරනවා. ඒ බලාපොරොත්තුව සුභාරංචියේ සැබෑ වචනේ නුඹලා පළමුව ඇසුව ඒ වචනේ ඒ සුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතට පැමිණ තිබේ. අපි සතුටුයි. නුඹලා ඒ අසා දෙවියන් වහන්සේගේ කරුණාව සැබෑවක් දැනගත්තා පටන් උඹලා දැන් මේක වර්ධනය වෙනවා. දෙවියන් වහන්සේගේ නුඹලාගේ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් නුඹලා පිරීලා තියෙනවා. මේ මිනිස්සුන් වෙනුවෙන් ඔහු යාඥා කරන ආසාව ඔහුගේ පෞතුමාගේ ජීවිතයේ තිබුණ එක ලොකු ශක්තියක්. අනිත් අය වෙනුවෙන් අනිත් අය සමග ප්‍රශංසා කරනවා. නවයේ ඉඳන් අපි දකිනවා ඔහු යාඥා කරන ඔහු යාඥා කරන්නේ හිරගෙදර ඉඳන් මෙතන. ඔහු හිරේ ඉන්නේ. ඔහු මේ ලිපිය ලියනකොට හිරේ ඉන්නේ. ඔහු යාඥා කරනවා නුඹලා සියලු ප්‍රඥාවද නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණව සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින් දෙවියන් වහන්සේ දැනගැනීමේ වර්ධනය වෙමින්ද ප්‍රීතිය තව සියලු කරුණා ස්ථීර කිරීමක් ඉවසිලිවන්තකමත් උන්වහන්සේගේ තේජසත් බලපරාක්‍රමත් හැටියට සියලු ආකාරයෙන් බලයෙන් ශක්තිමත් වෙන්නට ඔහු යාඥා කරනවා. ඔහු යාඥා කරනවා ඒ සෙනග දෙවියන් වහන්සේගේ බලයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්නට. සහෝදර සහෝදරනි, පෞල්තුමාගේ හදවතේ තියෙන මේකයි. අනිත් අයගේ ජීවිතය දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්න. ඔහුගේ මුදල් ඔහු වැය කරන්නේ අනිත් අයට. ඔහුගේ කාලය වැය කරන්නේ අනිත් අයට. ඔහුගේ යාඥා කාලය වැය කරන්නේ එයා වෙනුවෙන්. සමහර වෙලාවට අපි යාඥා කරනකොට අපි ගෙනියන්නෙම අපේ ලැයිස්තුව විතරයි. යාඥා කරනකොට යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ හදවතෙන්. උන්වහන්සේ 100% අප වෙනුවෙන් උන්වහන්සේ දුන්නා. සෝරන් කග්ගාඩ් කියනවා කෙනා මේ වගේ කතාවක් කිව්වා. හරි ලස්සන කතාවක්. යාඥාව දෙවියන් වහන්සේව වෙනස් කරන්නේ නැත. යාඥා කරන්නාව වෙනස් කරයි. ඒ කියන්නේ යාඥා කරන කෙනායි වෙනස් වෙන්නේ. දෙවියන් වහන්සේගේ අතෙන් බලෙන් අපේ කැමැත්තට ඉෂ්ට කරන්න යොමු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට යාඥා කරනකොට අපි වෙනස් වෙන්නේ. යාඥාව මං ගැන නෙමෙයි. යාඥාව ලෝකයා වෙනුවෙන් තිබෙන්නට ඕනේ. අපි අනිත් අයට ප්‍රේම කරනකොට අප වගේම දෙවියන් වහන්සේ අපව ආශිර්වාද කරනවා. මතකද මේ ස්වාමීන් වහන්සේගේ යාඥා කරන ස්වාමීන් වහන්සේගේ යාඥාවේ අපට වැරදි කරන අයට සමාව දෙන්නක් මෙන් අපටද සමාව දුන්න මැන. මේ සම්බන්ධතාවය තියෙනවා. අපේ ආශිර්වාදය තියෙන්නේ අපි අනිත් අයට ආශිර්වාද කරනකොට අනිත් අය වෙනින් යාඥා කරනකොට දෙවියන් වහන්සේ අපට සපයනවා. සහෝදරය සහෝදරිය මතක තියාගන්න. අපි අනිත් අය වෙනුවෙන් යාඥා කරනකොට ඒ අය ආශිර්වාදය වෙනවා. ඒ අය ආශිර්වාදය දෙවියන් වහන්සේ අනිවාර්යෙන් කරනවා. නමුත් අපිටත් ආශිර්වාදය කරනවා. ශාස්ත්‍රීයත්වය ජයග්‍රහණය එන්නේ එතකොට. අපි ස්වාමීන් වහන්සේ තුල ඉන්නකොට උන්වහන්සේ සමග ඒකත්වයෙන් ඉන්නකොට දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරනවා. ඒක පළවෙනි කාරණේ. අපි දේව වචනයට කීකරු වෙලා
යේසුස් වහන්සේගේ කැමැත්ත පරිදි උන්වහන්සේගේ දැනගැනීම පරිදි උන්වහන්සේගේ ප්‍රඥාව පරිදි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන පරිදි අපි යාඥා කරනකොට අනිත් අය ආශිර්වාද වෙනවා ඒව එක්කම මමත් ආශිර්වාදය ලබනවා. දෙවෙනි කාරණේ අපි යාඥා කරනකොට අපි සෙනගත් එක්ක එක්සිට් වෙනවා. යොහන් 17:20 ඉඳන් 23 දක්වා සඳහන් කරනවා මේ කාරණේ. මොවුන් ගැන පමණ යේසුස් වහන්සේ යාඥා කරනවා සෙනකට. යාඥා කරමින් කියනවා මේ ගෝලයන්ට විතරක් නෙමෙයි ඔවුන්ගේ ඇදහිල් ඔවුන්ගේ සුභාරංචි සේවයෙන් එන්නා වූ අනිත් අයටත් විශේෂ සඳහන් කරන ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලේද මා ඔබ තුලේද සිටින්නාක් මෙන් ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිස අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිස යාඥා කරමු. යේසුස් වහන්සේගේ යාඥාව අපි ඒකත්වයක් වන පිණිසයි. අපි කිව්ව නේද? අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලන එකක් ඕන එකක් උන්වහන්සේ සපයනවා කියලා. අපි ඒත් එක්කම කිව්වනේ නාමය කියන්නේ මුඛයෙන් නාමය යේසුස් කියන එක නෙමෙයි කියලා. උන්වහන්සේගේ කැමැත්ත දැනගෙන ඒ කැමැත්තට අනුකූල යාඥා කරන එකයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනයත් උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේගේ වචනය දැනගෙන ඒ අනුව ක්‍රියා කරන යාඥා කරන එකයි කියලා. යේසුස් වහන්සේ යාඥා කරන දෙවෙනි එක අපි ඒකත්වයක් අපි ඒකීයත්වයක් වෙන්න ඕනේ කියලා. ඒ අලංකාර යාඥාව. මේ නිසා තමයි අපි මිෂනාරි සේවය කරන්න ඕනේ. මේ නිසා තමයි අපි ඇදහිලිවන්තයන් ගොඩනංවන්න ඕනේ. මේ නිසා තමයි අනිත් අපේ සහෝදර සහෝදරයන්ගේ අවශ්‍යතාවයන් සොයා බලන්න ඕනේ. අපේ රැකිය අපේ කියනා වූ වස්තුව කාලය ශ්‍රමය මානසික ශක්තිය ආත්මික ශක්තිය අපි යොමු කරන්නේ අනිත් අයට. යේසුස් වහන්සේ අප වෙනුවෙන් යාඥා කරන්නේ ඒකයි. ස්වර්ගයෙන් අනුත් යාඥා කරන්නේ ඒකයි. අපි ඒකත්වයක් එක්සිට් භාවයක් ඒක කණ්ඩායමක් වන පිණිසයි. මේ සිකුරාදා බබසඩියක අපි ඉගෙන ගත්තා. යේසුස් වහන්සේ කියන මේ කොලොසි පළවෙනි පරිච්ඡේදයේ අන්තිම කොටස සඳහන් කරනවා. උන්වහන්සේ මේ ශරීරයේ හිස අපි කොටස් කරු අපි අත්පාද දත් ඇඟිලි තුඩු උන්වහන්සේ තමයි හිස. සහෝදර සහෝදරනි අපි එක කණ්ඩායමක් විය යුතුයි. යේසුස් වහන්සේගේ බලාපොරොත්තුව අපි මේ අනිත් අය වෙනුවෙන් අපේ ශ්‍රමය අපේ කාලය අපේ යාඥාව වැය කරන එකයි. පෞල්තුමා මේක කරා. පෞල්තුමාගේ ආශාව මේක කරන්නයි. අපි කියවපු කොටසේ අපි දකිනවා ඔහුගේ යාඥාව එයාගේ සෙනග ගොඩ නැංවෙන්න. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ගොඩ නැංවෙන්න. එයාගේ වැරදි ඉගැන්වීම් වලින් ස්වාමීන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තේරුම් ගන්න ශක්තියක් දිවරෑ. ඔහු කියන එක අවස්ථාවකදී මේ නුඹලා උදෙසා නොකඩවා යාඥා කරනවා කියලා. එබැවින් අපි ඒ ඇසුදා පටන් නුඹලා උදෙසා දිවාරෑ යාඥා කරනවා කියලා. ඔබට තේරුම් ගන්න පෞල්තුමාගේ තිබුණ ඒ ජොලිතකම තිබුණේ ඒ කොලොස්සේ ඉන්නා වූ මිනිස්සු ස්වාමීන් වහන්සේට වඩා කිට්ටුවයි කියලා. ඇදහිලිවන්තයන් තවත් ස්වාමීන් වහන්සේ තුළ බලවත් වෙයි කියලා. ඒ 17:23 සඳහන් කරනවා. මා එවූ බවද ඔබ මා එවූ බවද මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බවද ලෝකයා දැනගන්නා පිණිස අපිව එක්සිට් කරන්න කියලා. ඒ කියන්නේ අපි එක්සිට් වෙලා ඒකීයත්වයකට එක කණ්ඩායමක් ලෙස ඉන්නකොට එතකොට තමයි අපි ලෝකෙට සාක්ෂිකාරය වෙන්නේ. එතකොට තමයි අපි සභාවක් වෙන්නේ. එතකොට තමයි අපි ලෝකයේ පොළොවේ ලුණුත් ලෝකයේ ආලෝකයක් වෙන්නේ. ඒකීයත්වය නිසා. ඒකීයත්වය වෙනකොට දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරන ලොකු පිපිරීමක් ඇතුව මිනිස්සුන්ගේ ගැලවීම සඳහා. අවාසනාවකට හුඟක් සභාවල තියෙනා වූ ප්‍රශ්න දිහා බලාගෙන ඇදහිලි නොවන අය හිනා වෙනවා. සිදුවන දේවල් ගැන. සහෝදර සහෝදරනී අපේ මුදල්ද අපේ ශ්‍රමයද අපේ දේපොළද අපි ස්වාමින් වහන්සේගේ දෑතට බාර දීලා ඒක වැය කරනකොට
දෙවියන් වහන්සේ අපට දෙනා විතරක් නෙවෙයි. මහත් දේවල් ඒ තුලින් කරනවා විතරක් නෙමෙයි අපටත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. මතක තියාගන්න උන්වහන්සේ 4000කටත් එක අවස්ථාවකදී 5000කට තව අවස්ථාවකදී රොටි කීපයකුයි මාළු කීපයකුයි එක්ක කණ්ඩ දුන්න දෙවියන් වහන්සේ. මේ ආකාශයේ මිලියන ගණන් වූ කුරුල්ලෝ බලා ගන්න දෙවියන් වහන්සේ. අපිව බලා ගන්න එක කච්චක්. අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපි දෙවියන් වහන්සේට අපේ තියෙන දේ පුද කරනකොට. ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න කනස්සලු අපේ ජීවිතෙන් ඈත් වෙනවා. අපි දෙවියන් වහන්සේට මේ ලෙස යාඥා කරනකොට. උන්වහන්සේගේ ඒ කැඳවීමට උන්වහන්සේ කැමැත්ත අනුව අපි යාඥා කරනකොට අපේ කනස්සලු නැති වෙනවා. අපේ වැඩේ කරනකොට අපේ කැඳවීම ඉෂ්ට කරනකොට අපේ ජීවිතයෙන් කනස්සල්ල ඉවත් වෙනවා. හුඟක් අය කියයි මේක සරලයි කියලා. ඔව් සරලයි. යේසුස් වහන්සේ සරල දේ කරේ. යේසුස් වහන්සේ කියුවා මෙච්චර නීති 200 ගාණක් තියෙන නීති ස්මාලාවෙන් එක්ක මොකද්ද වැදගත් නීතිය කියලා. අන්න ඉස්සෙල්ලා කියුවා අපි. කොටස් දෙකක් කියලා කිව්වා මේක මත තමයි ඔක්කොම රඳා පවතින්නේ. යේසුස් වහන්සේ සරල කරා. අපිට ගිහිල්ලා නිරහරව දවස් 40ක් මැරෙන්න ඕනේ. උන්වහන්සේ තුල යම් පමණ දෙනෙක් මාව අදාහගන්නේද මාව පිළිගන්නේද එපමණ දෙනෙක්ට සදාකාල ජීවනය ලබා දෙනවා. සරලයි. කුර්සියේ අපි විශ්වාස කරලා උන්වහන්සේ අපේ ජීවිතේට ආරාධනය කරාම සරලයි. ඔව් සරලයි. සරල වැඩි සමහර වෙලාවට. පිලිප්පි 4:6 සඳහන් කරනවා නුවණ කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සහ යාඥාවෙන් කන්නලව් වෙන්න නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට බාර දෙන්න. කිසිවක් ගැන කනගාටු වෙන්නේ නැතුව දෙවියන් වහන්සේට බාර දෙන්න. මොකද උන්වහන්සේ දැනටමත් පිළිතුරු දීලා ඉවරයි. ඇයි කලබල වෙන්නේ? ඇයි කනස්සල වෙන්නේ? අපි යාඥා කරනකොට අඬ යාඥා කරන්න අවශ්‍යත් නැහැ. අපි අඬ යාඥා කරන්නේ මොකද දන්නවද? උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ කැඳවපු ප්‍රාථමික දේවල් අපි කරන්නේ නැති නිසා. අපේ තියෙන දේවල් ආරක්ෂා කරගෙන, අපේ සබාවන් ආරක්ෂා කරගෙන, අපේ මිනිස්සු ආරක්ෂා කරගෙන, අපේ තියෙන වස්තු ආරක්ෂා කරගෙන අපි ඇතුළෙම ඉන්නවා. අපි ගෙවල් වලම ඉන්නවා. අපේ පවුල් වලම ඉන්නවා. අපි ලෝකයාගෙන අමතක කරලා අපි දෙවියන් වහන්සේගේ වැඩේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට කරනවා නම් අපිට කනස්සල් වෙන්න අවශ්‍ය නැහැ. අපේ දූ දරුවන් ගැන කනස්සල් වෙන්න ඕනේ නැහැ. අපි උන්වහන්සේගේ කැඳවීමට උන්වහන්සේගේ කැමැත්ත අනුව අපි යාඥා කරනවා නම් සේවය කරනවා නම් අපිට උන්වහන්සේට අපේ දරුවෝ බාර දීලා කියන්න බලන ස්වාමිනී ඔබ වහන්සේ මගේ දරුවා වෙනස් කරන්න. මතේ 6:27 සඳහන් කරනවා කනස්සල් වීමෙන් තමයි උසට එක රියනක්වත් වැඩි කරන්න පුළුවන්ද? කනස්සල් වෙන්න එපා. මේක බයිබලයේ කියන්නේ. අපි යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ ක්‍රමය අනුව කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. ඔබ ගැන සොයා බැලීමෙන් ඔබ ගැනම කනස්සලු වෙන එක නවත්තන්න. දැන් ලෝකයට යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන්නට ඔබේ ජීවිතය ඔබේ සියලු ඔක්කොම වැය කරන්න පටන් ගන්න. පවුල්තුමා හිරාඩැසී ඉන්නේ. මේ ලිපියේ කොතනකවත් නෑ කංකේන්ද්‍රී ගාන. කොතනකවත් නෑ මේ කංකේන්ද්‍රිය. එයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. මේ කතා කරනකොට ඇත්තටම අන්තිම පරිච්ඡේදයේ අන්තිම වගන්තියේ විතරයි තියෙන්නේ අපි දකින්නේ. මේක අපි ඒක බලමු පස්සේ. සහෝදර සහෝදරනි අපි තාමත් අපේ දේවල් ගැනද හිත ඉන්නේ. අපිට ඡායාග්‍රහණයක් නැහැ. ක්‍රිස්තියානි කට්ටිය තරම් කංකේන්ද්‍රී ගාන කට්ටියක් නැතුව ඇති. ඒකට හේතුව අපි යාඥාව කියන එක හරියට තේරුම් ගන්න නැහැ. යාඥාව එන්නේ ස්වාමින් වහන්සේගේ ක්‍රමය අනුව. අපි ඉල්ලනවා නම් ස්වාමින් වහන්සේ අපිට දෙනවයි කියලා කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත පරිදි ඉල්ලනකොට. උන්වහන්සේගේ කැමැත්ත අනුව කැමැත්ත ස්ථානිය නැත්තම් අපි යාඥා කළා වැඩක් නැහැ. අපිට හම් වෙන්නේ නැහැ. සහෝදර සහෝදරනි, ඒ තුන්වෙනි කාරණේ අපේ කනස්සලු
නැති වෙනවා. උන්වහන්සේ කැමැත්ත අනුව අපි යාඥා කරනකොට. අන්තිමට අපි යාඥා කරනකොට උන්වහන්සේ කැමැත්ත අනුව යාඥා කරනකොට අපි දෙවියන් වහන්සේ අපේ සැපවුම් කරුවා කියලා අපි පිළිගන්නවා. අපි ප්‍රකාශ කරනවා. කොලොසි 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය සඳහන් කරනවා පාවුල් නම් වූ මාගේ අතින් ලියන ලද ආචාර්ය මේ පාවුල්තුමා ඉන්නේ උඟක් අවශ්‍යතාවයක් තියෙන ස්ථානයක. අවසාන පරිච්ඡේදයේ අන්තිම කොටස විතරයි කියන්නේ පාවුල් නම් වූ මාගේ අතින් ලියන ආචාර්යයි මේ මාගේ බැඳුම් සිහි කරන්න. වචන තුනයි කියන්නේ යාගෙන. වචන තුනයි. මාගේ බැඳුම් සිහි කරන්න. අනුග්‍රහය නුඹලා සමග වේවා. මේ මුළු ලිපියෙම තියෙන වචන තුනයි යාගෙන යාඥා කරන්න කියලා. මාගේ බැඳුම් සිහි කරන්න. සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේ කැමැත්ත පරිදි අපි යාඥා කරනකොට පුද්ගලයෝ මේ ආකාරයෙන් කනස්සල්ලු වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. හිරේ ඉන්න මිනිස්සයාගේ ආකල්පය බලන්න. මම කියන්නේ නෑ අපි හිරේ යනවා කියලා. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රමයට උන්වහන්සේගේ ආකාරයට අපි යාඥා කරනවා නම් දෙවියන් වහන්සේ අපට සපයනවා, අපිව ශක්තිමත් කරනවා. දෙවියන් වහන්සේට හැකියාවක් තියෙන්නේ නැති යාව මේ ඉහිර ගෙදරින් නිදහස් කරන්න. මොකද ජෙරුසලමේදී පේත්‍රස් සහ ගෝලයන්ව හිර දාලා තියෙනකොට එක පාටම හිරගෙවල් ඔක්කොම ඇරියා. ඇරුණා ඉබේම. ලොකු සැලවීමක් ඇති වෙලා. දෙවියන් වහන්සේට ඕන වුණා ඒ අවස්ථාවේදී පේත්‍රස්ලාව නිදහස් කරන්න. මේ අවස්ථාවේදී කොලොසි පේත්‍රස් මේ පාවුලුව නිදහස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතන තමයි උන්වහන්සේ කැඳවූ ස්ථානය. එයා දැනන් හිටියා ඒක. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව යාඥා කරන මිනිස්සයාට කනස්සල්ලක් නෑ. මොකද එයා දන්නවා දෙවියන් වහන්සේගේ සිතුම් පැතුම් දන්නවා. දෙවියන් වහන්සේ හිතන හැටි දන්නවා. ශුද්ධාත්මයන් වහන්සේට මඟ පෙන්වනවා. මෙතන තමයි දෙවියන් වහන්සේ අද මට ඉන්න කියන්නේ. එතන ඉඳන් යා සේවය කරනවා. එතන ඉඳන් මිනිස්සු දෙවියන් වහන්සේ දැනගන්නවා. සහෝදර සහෝදරනි, අපේ යාඥාවේ බලයක් නෑ. අපේ යාඥාවේ බලය තියෙන්නේ අපටයි. හරියට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපි යාඥා කරනකොට අපි වෙනස් වෙනවා. අපි වෙනස් වෙනකොට දෙවියන් වහන්සේ තුල ගැඹුරට යනවා. ඒක තමයි අපේ ජීවිත ජයග්‍රහණය. මම එක විහිළු කතාවක් තියෙනවා කියන්නේ. එක ගමක් තිබුණා. ඒක ගමක මේක ඇමරිකාවේ මේ කතාව. ඒ ගමේ තැබෑරුමක් තිබුණේ නැහැ. කුඩා ගමක්. එක පොහොසත් කෙනෙක් හිතුවා දැන් තැබෑරුමක් දාන කාලේ තැබෑරුමක් ඇරියා. තැබෑරුමක් ඇරියන් පස්සේ එතන හිටපු සභාවක් නිරාහාරව යාඥා කරන්න පටන් ගත්තා. මේක නවත්තන්න ඕනේ, මේක හොඳ නෑ ගමට. නිරාහාරව යාඥා කරන්න පටන් ගත්තා. සර්ව රාත්‍රී යාඥා මේ ඔක්කොම දාලා යාඥා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දවස් කීපයකින් පස්සේ විශාල හෙනක් වැදිලා ඒ තැබෑරුම සම්පූර්ණයෙන් ගිනිපත් වුණා. සම්පූර්ණයෙන් ගිනිපත් වුණා තැබෑරුම. ඊට පස්සේ තැබෑරුම අයිතිකාරයා නඩුවක් දැම්මා. නඩුවක් දැම්මේ මේ සභාවේ ආඥාව නිසා තමයි මගේ මේ තැබෑරුම විනාශ වුණේ. ඒ නිසා ලොකු වන්දියක් ඕනේ කියලා. මේ ආඥා කරපු නිසා තමයි මේක උනේ කියලා. ඊට පස්සේ සභාවේ අය ලොකු නීතිඥයෙක් අල්ලලා මේ ඔප්පු කරන්න හැදුවා. මේක අපි කරපු දෙයක් නෙමෙයි, අපේ ආඥාව නිසා නෙමෙයි තැබෑරුමට මේක උනේ කියලා ඒගොල්ලන් බේරෙන්න මේ ලොකු මේ වන්දියෙන් බේරෙන්න try කරා. මේ නඩුව අහන දවසේදී ප්‍රධාන ප්‍රකාශය කරා මේ විනිශ්චයකාරයා කරපු ප්‍රකාශය මේකයි. මේ නඩුවේ අවසානයේ නිගමනය කුමක් වුවත් එක දෙයක් ඉතා පැහැදිලිය. තැබෑරුම් අයිතිකාරයා යාඥාවේ බලය ගැන විශ්වාස කරන නමුත් කිතුණුවන් එහි බලය විශ්වාස නොකරන බවයි. තැබෑරුම් අයිතිකාරයා යාඥාවේ බලය ගැන විශ්වාස කරන නමුත් කිතුණුවන් එහි බලය විශ්වාස නොකරන බවයි. සහෝදර සහෝදරනි, මගේ යාඥාව මේ වගේ නොවේවායි කියලා. මගේ විශ්වාසය ඔබේ කරෙන් ලොකු බරක් නිදහස් වෙයි කියලා. ඔබේ යාඥාව
ඔබ කරන වචන ප්‍රමාණයෙන් නෙමෙයි. ඔබ පාවිච්චි කරන අන්‍ය භාෂාව ප්‍රමාණය විතරක් නෙමෙයි. අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න හොඳ දෙයක්. මේ මෑතකදී මට ලොකු සුවයක් ලැබුණ අවස්ථාවක් අන්‍ය භාෂාවෙන් යාඥා කරන්නේ. නමුත් ඒ ඔක්කොම හොඳයි. ඊට වඩා ප්‍රාථමික දෙයක් තියෙනවා. ඔයා දෙවියන් වහන්සේ කැඳවපු උන්වහන්සේගේ නාමයෙන් ද ඔබ යාඥා කරන්නේ. උන්වහන්සේගේ නාමය නැමැති උන්වහන්සේගේ කැමැත්ත පරිදි ඔබ යාඥා කරන්නේ. උන්වහන්සේගේ මනසෙන්ද ඔබ යාඥා කරන්නේ. උන්වහන්සේගේ ආකල්පයෙන්ද ඔබ යාඥා කරන්නේ. ඔබ යාඥා කරලා ඉල්ලන්නේ ඔබ ගැනද නැත්නම් ලෝකයේ ගැලවීම සඳහාද? ඔබේ ජීවිතය ඔබ වැය කරන්නේ අනිත් අය වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්ද? මම කියන්නේ ඔබ වෙනුවෙන් වැය කරන්න එපයි කියලා. ඒක නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිද ඔබේ යාඥාව තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ යාඥාවත් ඔබගෙන් බලන්න. එතන තියෙන එක ස්ථානයයි අපේ ජීවිතය ගැන යාඥා කරන තැන, අවශ්‍යතාවයන් ගැන. සහෝදර සහෝදරනි, මගේ බලාපොරොත්තු, මගේ යාඥාව ඔබ මෙවැනි යාඥා බල කණුවක් වෙයි කියලා. දේව වචනයට, ශුද්ධාත්මයන් වහන්සේට උන්වහන්සේ ඔබට උගන්වන්න දෙයට ඔබ කීකරු වෙලා ඒ අනුව ඔබ යාඥා කරනවාද? දෙවෙනි කරුණ ඔබගේ ජීවිතයේ ඔබේ ජීවිතයේ දෙවෙනි කරුණ ඔබ යාඥා කරනකොට ඔබ යාඥා කරන්න ඕනේ සභාවේ අනිත් අයත් ඒ අයගේ එක්සිත් භාවයක් ගැනයි. අනිත් අය වෙනුවෙන් ඔබ යාඥා කරනවද? තුන්වෙනි එක, ඔබ යාඥා කරනකොට ඔබේ ජීවිතයේ කනස්සලු කලබල කරදර නැති වෙන විදියට ඔබ යාඥා කරනවද? තුන්වෙනි එක, අවසාන එක, ඔබ යාඥා කරනකොට ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබේ සැපයුම්කරු හැටියට විශ්වාස කරලා ඔබ උන්වහන්සේට සීල ගෞරවය ලබා දෙන කෙනෙක්ද? සහෝදර සහෝදරනි, මගේ යාඥාව ඔබ මෙවන් යාඥාවේ බල කණුවක් වෙයි කියලා. ඔබ කොයි වගේ යාඥා කරන්න යනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක ප්‍රතිපත්ති කීපයක් මම ඔබට ප්‍රකාශ කරා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. ඔබේ යාඥා කාලය වෙනස් කරන්න. යාඥාවට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට කීකරු වෙන්න. ස්වාමීනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. මේ දේව වචනය ඔබ වහන්සේ රැගෙන ඔබ වහන්සේ මේ සෙනගගේ ජීවිතය ඔබ වහන්සේට වඩා කිට්ටු කරනවා. මගේ ජීවිතය වඩා ඔබ වහන්සේ කිට්ටු කළා වගේම මම මේකෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා වගේම ස්වාමීනි, අපි හැම කෙනෙක්ගේම ජීවිතය ඔබ වහන්සේට වඩා කිට්ටු කරන්න. පියාණනි, ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා, ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්වාමීනි, ඔබ වහන්සේ අපට සියුම් හඬින් කතා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ සියුම් හඬ අපිට ඇහෙන්න සලස්වන්න. ස්වාමීනි, ඔබ වහන්සේ කතා කරන්න. එහා
නිසා